ආයුබෝවන් හැමෝටම සුපර් ආයි ඉංග්‍රීසි YouTube channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ආස කරන ඔබ වෙනුවෙන් තමයි මේ වීඩියෝ කරගෙන ආවේ. ඉතින් අපිට පාඩමට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි මේ ප්‍රිපොසිෂන් පිළිබඳව කරන මුල් හැඳින්වීම මගහැරලා යන්න එපා. මොකද මේ හැඳින්වීම ඊටාම වැදගත් වෙනවා අපේ පාඩමට. ඒ නිසා අනිවාර්යෙන් ඔයා මේ හැඳින්වීම නරබල පාඩමට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසියෙන් කතා කරනකොට සහ ලියනකොට නිවැරදිව ප්‍රිපොසිෂන් භාවිතා කරන්න නොදන්නාකම නිසා යම් යම් ගැටලු වලට මුහුණ දුන්න අවස්ථා සමහර විට ඔබට ඇති. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රිපොසිෂන් වලට නිශ්චිත ස්ථිර අදහසක් නොමැතිකම. මේවා අපට අඳුන ගන්න පුළුවන් වෙන්නේ පොතපත කියවීමෙන් සහ විමර්ශනාත්මකව ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන්. මේ වීඩියෝවෙන් ඔබට යම් අදහසක් ගන්න පුළුවන් වේවි. මෙන්න මේ තැන්වලදී බොහෝ දුරට සමහර ප්‍රිපොසිෂන් භාවිතා වෙනවා කියලා. එහෙනම් වීඩියෝ එකට ගිහින් ප්‍රිපොසිෂන් භාවිතා වන ආකාරය ඉගෙන ගනිමු. පළමුව අපි අඳුනගමු ප්‍රිපොසිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. What is a preposition? Prepositions are words or groups of words that show the relationship between a noun or pronoun and another word in the sentence. ප්‍රිපොසිෂන් එකක් කියලා කියන්නේ නාමපදයක් එහෙම නැත්නම් සර්වනාමයක් වාක්‍යයේ තියෙන වෙනත් වචනයකට ඇති සම්බන්ධතාවය පෙන්වීමට යොදා ගන්න වචන වලට තමයි ප්‍රිපොසිෂන් එකක් කියලා කියන්නේ. මේ ප්‍රිපොසිෂන් භාවිතා වෙන්න පුළුවන් noun එකක් සමග. The book is on the table. එතකොට table කියන noun එක සමග ප්‍රිපොසිෂන් එකක් භාවිතා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි pronoun එකක් සමග. I took the dictionary from him. එතකොට him කියන pronoun එක සමග ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි gerund එකක් සමග. The teacher look at the students without blinking. එතකොට ing form එක සහිත infinitive word එකක් සමග ප්‍රිපොසිෂන් එකක් භාවිතා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි noun group එකක් එහෙම නැත්නම් phrase එකක් සමග ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි වෙන්න පුළුවන්. The man is under the mango tree. එතකොට the mango tree කියන noun group එක සමග ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි adjective එකක් සමග I am afraid of spiders. එතකොට afraid කියන adjective එක සමග එහෙම නැත්නම් නාම විශේෂණය සමග ප්‍රිපොසිෂන් එකක් භාවිත වෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති ඇයි ප්‍රිපොසිෂන් එකක් වාක්‍යයක භාවිතා වෙන්නේ සහ මොන වගේ තැන්වලදීද මේ ප්‍රිපොසිෂන් භාවිතා කරන්නේ කියන එක පිළිබඳව. ප්‍රිපොසිෂන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි preposition of time, preposition of place, preposition of direction. විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති ස්ක්‍රීන් එක මත අපි කාලය හා සම්බන්ධව කතා කරන preposition කිහිපයක් ඔබට දක්වලා තිබෙනවා. මේ වලට යම් සරල තේරුමක් තමයි දීලා තියෙන්නේ. එහෙම නැතුව මේ පද වලට තියෙන නිශ්චිත තේරුම නෙවෙයි ඔය දීලා තියෙන්නේ. ඉතින් අපි මේ වල භාවිතයන් තමයි ඉගෙන ගැනීමට අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ භාවිතයන් පිළිබඳව තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඒ පිළිබඳවත් ඔබ මතකයේ තබා ගත යුතුයි. මේ වීඩියෝවෙන් අපි කතා කරනවා preposition of time. එහෙම නැත්නම් කාලය හා සම්බන්ධ නිපාත පද පිළිබඳව. පළමුව අපි කාලය හා සම්බන්ධව භාවිතා වෙන on, in, at භාවිතයන් ඉගෙන ගනිමු. ඊට පස්ව තවත් කාලය හා සම්බන්ධ preposition කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳවත් ඉගෙන ගනිමු. කාලය හා සම්බන්ධ on භාවිතය. time එක යටතේ on යෙදෙන අවස්ථා කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. අපි ඒවා එකින් එක උදාහරණ මගින් ඉගෙන ගනිමු. සතියේ දවසකට ඉදිරියෙන් on භාවිතා කරනවා. උදාහරණ දිහා බලන්න. I went to work on Monday but I didn't go on Friday. මම සමුදා දවසේ වැඩට ගියා නමුත් සිකුරාදා දවසේ ගියේ නැහැ. එහෙනම් මෙතන Monday සහ Friday කියලා කියන්නේ සතියේ දවසක්. I will see you on Sunday. මම ඔයාව හමු වෙන්නම් on Sunday ඉරිදා දවසේ. දැන් Sunday කියලා කියන්නේ සතියේ දවසක්. We usually go to dance class on Friday. අපි සාමාන්‍යයෙන් නැටුම් පන්තියට යනවා on Friday සිකුරාදා දවසේ. එහෙනම් සතියේ දවසකට ඉදිරියෙන් on භාවිතා කරනවා. මාසයක නිශ්චිත දිනයකට ඉදිරියෙන් on භාවිතා කරනවා. We came here on March 4th. අපි මෙහි ආවේ මාර්තු 4 වෙනිදා. Turkish people celebrate Children's Day on April 23. තුරුකි මිනිස්සු ළමා දිනය සමරනවා අප්‍රේල් 23. එතකොට මාර්තු මාසයේ නිශ්චිත දිනේ තමයි 4 වෙනිදා. අප්‍රේල් මාසයේ නිශ්චිත දිනේ තමයි 23 වෙනිදා. අන්න එවැනි මාසයක් සමග නිශ්චිත දිනයක් සඳහන් කිරීමේදී on භාවිතා කරනවා. අවුරුද්දක් සමග යෙදෙන මාසයක නිශ්චිත දිනයක් සඳහන් කිරීමේදී on භාවිතා කරනවා. He came here on 6 July 1992. ඔහු මෙහි ආවේ 1992 ජූලි 6 වෙනිදා. Kamal and Nimali got married on 20 August 2007. Kamal සහ නිමාලි විවාහ වුණේ 2007 අගෝස්තු 20 වෙනිදා. එතකොට
අවුරුද්දක් සමග යෙදෙන මාසයක නිශ්චිත දිනයක්. එතකොට අවුරුද්ද තමයි 1992. නැත්නම් 2007. එතකොට මාසය තමයි ජූලි එහෙම නැත්නම් ඕගස්ට්. එතකොට අන්න මේ මාසයේ තියෙන නිශ්චිත දිනේ තමයි 6 වෙනිදා සහ 20 වෙනිදා කියන්නේ. අන්න එතකොට එවැනි අවස්ථාවලදී අවුරුද්දක් සමග යෙදෙන මාසයක නිශ්චිත දිනයක් සඳහන් කිරීමේදීත් on භාවිතා කරනවා. කිසියම් නිශ්චිත දවසකට ඉදිරියෙන් on භාවිතා කරනවා. I will give a nice present to my father on Father's Day. මම දේවි ලස්සන ප්‍රසන්ට් එකක් මගේ තාත්තට on Father's Day පියවරුන්ගේ දවසේ. I heard that song on my birthday. මම මේ සින්දුව ඇහුවා මගේ බර්ත්ඩේ එක දවසේ. එතකොට මේ Father's Day my birthday කියලා කියන්නේ නිශ්චිත දවසක්. අන්නේ නිශ්චිත දවසක් පිළිබඳව සඳහන් කිරීමේදීත් on භාවිතා කරනවා. සතියේ කිසියම් දවසක නිශ්චිත වරුවක් සඳහන් කිරීමේදී on භාවිතා කරනවා. I will see you on Monday morning. මම ඔයාව හමු වෙන්නම් සඳුදා උදේ වරුවේ. We will have a party on Friday night. අපිට පාටියක් තියේවි සිකුරාදා රාත්‍රියේ. අන්න එතකොට සතියේ කිසියම් දවසක නිශ්චිත වරුවක්. එතකොට සතියේ කියලා කිව්වම මෙතන තියෙනවා Monday morning. එතකොට සඳුදා, Friday night, සිකුරාදා. අන්න වගේ සතියේ දවසක් එක්ක යෙදෙන නිශ්චිත වරුවක්. morning එහෙම නැත්නම් night. අන්න එවැනි අවස්ථාවලදී on භාවිතා කරනවා. කාලය හා සම්බන්ධ in භාවිතය. time එක යටතේ in භාවිතාව වන අවස්ථා කිහිපයක් දැක ගන්න පුළුවන්. අපි ඒවා එකින් එක ඉගෙන ගනිමු. මාසයකට ඉදිරියෙන් in භාවිතා කරනවා. My birthday is in January. මගේ උපන්දිනේ තියෙන්නේ ජනවාරි මාසයේ. He took his vacation in May. ඔහුගේ නිවාඩුව ගත්තා මැයි මාසයේ. එතකොට ජනවාරි සහ මැයි කියන්නේ මාස දෙකක්. එහෙනම් මාසයකට ඉදිරියෙන් in භාවිතා කරනවා. අවුරුද්දක් ගැන සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. Shakespeare was born in 1564. Shakespeare ඉපදුනේ 1564 දී. He was born in 1982. ඔහු ඉපදුනේ 1982 දී. The Titanic sank in 1912. Titanic නැව ගිලුනේ 1912 දී. එහෙනම් අවුරුද්දකට ඉදිරියෙන් අවුරුද්දක් ගැන සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් in භාවිතා කරනවා. දශකයක් පිළිබඳව සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. Life was difficult in the 80s. ජීවිත අමාරු වුණා 80 දශකයේ. The Elam War began in the 1980s. ඊලාම් යුද්ධය ආරම්භ වුණේ 1980 දශකයේදී. එහෙනම් දශකයක් පිළිබඳව සඳහන් කිරීමේදී 40 දශකයේ, 60 දශකයේ, 70 දශකයේ, 80 දශකයේ ආදී වශයෙන් දශකයක් පිළිබඳව සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් in භාවිතා කරනවා. සතවර්ෂයක් පිළිබඳව සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. It was built in the 6th century. එය ගොඩනැගුවේ 6 වෙනි සතවර්ෂයේදී. She was born in the 1800s. ඇය ඉපදුනේ 1800 දී. 6 වෙනි සතවර්ෂයේ, 7 වෙනි සතවර්ෂයේ, 8 වෙනි සතවර්ෂයේ, 1800, 1700 අන්න ඒ විදිහට සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් in භාවිතා කරනවා. යම් ඍතුවක් පිළිබඳව සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. They always go to Europe in summer. ඔවුන් නිතරම යුරෝපයට යනවා ග්‍රීස්ම ඍතුවේදී. There are many flowers in spring. වසන්ත කාලයට ගොඩක් මල් තියෙනවා. එහෙනම් යම් ඍතුවක් පිළිබඳව සඳහන් කිරීමේදී වසන්ත කාලය, නැත්නම් සීත ඍතුව, ගිම්හාන ඍතුව මෙන්න වගේ ඍතුවක් පිළිබඳව සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් in භාවිතා කරනවා. දවසේ කිසියම් නිශ්චිත වරුවක් සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. දැන් ඔබට මතක ඇති on කියන තැනදී භාවිතා වුණා on Monday morning කියලා. ඒ කියන්නේ සතියේ දවසක් සමග සමයි ඒ නිශ්චිත වරුව සඳහන් වුණේ. නමුත් මෙතනදී සතියේ දවස නැහැ. දවසක කිසියම් වරුවක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. I go to the gym in the morning. මම ජිම් එකට යනවා උදේ වරුවේ. My boss works in the afternoon. මගේ බොස් වැඩ කරනවා දවල් වරුවේ. I study English in the evening. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හවස් වරුවේ. එහෙනම් දවසේ කිසියම් නිශ්චිත වරුවක් පිළිබඳව සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් in භාවිතා කරනවා. ජීවිතය හා සම්බන්ධ අවදීන් පිළිබඳව සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. childhood, adulthood, death, health මෙන්න මේ වගේ තැන්වලදී in භාවිතා කරනවා. In childhood she was in good health. කුඩා කාලයේදී ඇය සිටියා හොඳ සෞඛ්‍යයකින්. යම් කාල සීමාවක් ගැන සඳහන් කිරීමේදී in භාවිතා කරනවා. The lecture starts in 10 minutes. දේශනය ආරම්භ වෙනවා මිනිත්තු 10කින්. He will be here in 2 hours.
ඔහු මෙතන ඉඳීවි පැය දෙකකින්. අන්න එවැනි අවස්ථාවන් වලදීත් යම් කාල සීමාවක් පිළිබඳව සඳහන් කිරීමේදීත් පැය දෙකකින් විනාඩි දෙකකින් ඒ වගේ සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් ඉන් භාවිතා කරනවා. කාලය හා සම්බන්ධ ඇට් භාවිතය. ටයිම් එක යටතේ ඇට් භාවිතා වෙන අවස්ථා කිහිපයක් දැක ගන්න පුළුවන්. අපි ඒවා එකින් එක ඉගෙන ගනිමු. දවසේ නිශ්චිත පැයක් ගැන සඳහන් කිරීමේදී ඇට් භාවිතා කරනවා. I get up at 6 o'clock. මම අවදි වෙනවා 6ට. The movie starts at 10:30. චිත්‍රපටය ආරම්භ වෙනවා 10:30ට. අන්න ඒ වගේ යම් නිශ්චිත පැයක් පිළිබඳව සඳහන් කිරීමේදී ඊට ඉදිරියෙන් ඇට් භාවිතා කරනවා. දවසේ නිශ්චිත කොටසක් පිළිබඳව සඳහන් කිරීමේදී ඇට් භාවිතා කරනවා. You can see the moon at night. ඔබට හඳ දැක ගන්න පුළුවන් රාත්‍රියේදී. I want to see the lions at lunch time. මට ඕන කෑම වේලාවේදී සිංහයෝ බලන්න. Some people wake up at sunrise. සමහර මිනිස්සු ඉර උදාවේදී අවදි වෙනවා. අන්න ඒ වගේ දවසේ තියෙන නිශ්චිත කොටසක්. එතකොට රාත්‍රිය කියන්නේ කෑම කන වේලාව කියන්නේ ඉර උදා වෙන වේලාව, ඉර බහින වේලාව කියලා කියන්නේ දවසේ තියෙන නිශ්චිත කොටසක්. අන්න එවැනි අවස්ථාවන් වලදී ඊට ඉදිරියෙන් ඇට් භාවිතා කරනවා. නිවාඩු දින සහ සතියාන්තයයි සඳහන් කිරීමේදී ඇට් භාවිතා කරනවා. I go to the temple at the weekend. We sing carols at Christmas. අපි නත්තලේදී කැරෝල් ගීත ගායනා කරනවා. එතකොට නිවාඩු දින සහ සතියාන්තය කීම සඳහා ඇට් භාවිතා කරනවා. යම් වයසකදී යන්න සඳහන් කිරීමේදී ඇට් භාවිතා කරනවා. My son got married at the age of 24. මගේ පුතා විවාහ වුණේ අවුරුදු 24 දී. I learned how to use a computer at 12. මම ඉගෙන ගත්තා අවුරුදු 12 දී කම්පියුටරයක් පාවිච්චි කරන විදිහ. අන්න ඒ වගේ අවුරුදු 12 දී 24 දී 30 දී 40 දී යම් වයසකදී කියනකොට ඊට ඉදිරියෙන් ඇට් භාවිතා කරනවා. කාලය හා සම්බන්ධ on in at භාවිතයන් වලට අමතරව තවත් කාලය හා සම්බන්ධ ප්‍රිපොසිෂන් කීපයක් තියෙනවා. අපි ඒවා පිළිබඳවත් එකින් එක ඉගෙන ගනිමු. අතීතයේ යම් නිශ්චිත වේලාවක සිට ආරම්භ වුණායයි සඳහන් කිරීමේදී since භාවිතා කරනවා. He has lived here since 1993. ඔහු මේ ජීවත් වෙලා තියෙනවා 1993 සිට. They have been at the hotel since last week. ඔවුන් හෝටලේ ඉඳලා තියෙනවා ගිය සතියේ සිට. යම් කාලපරාසයක් තිස්සේ යන්න සඳහන් කිරීමේදී for භාවිතා කරනවා. I have been living here for 8 months. මම මෙහි ජීවත් වෙමින් ඉඳලා තියෙනවා මාස 8ක් තිස්සේ. We have played football for 10 years. අපි අවුරුදු 10ක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කරලා තියෙනවා. අතීතයේ යම් නිශ්චිත වේලාවකට කලින් යන්න සඳහන් කිරීමේදී ago යන්න භාවිතා කරනවා. He was living in London 3 years ago. ඇය අවුරුදු 3කට කලින් ලන්ඩනයේ ජීවත් වෙමින් සිටියා. Her father died 4 years ago. ඇගේ තාත්තා නැති වුණා අවුරුදු 4කට කලින්. යම් දෙයක් සිදුවන කාල සීමාවක් අතරතුර යන්න සඳහන් කිරීමේදී during යන්න භාවිතා කරනවා. We like going to the beach during summer. අපි කැමති බීච් එකට යන්න ගෙම්හානේ අතරතුර. I learned some vocabulary during the lesson. මම ඉගෙන ගත්තා වචන ටිකක් පාඩම අතරතුර. යම් નિયમિત කාලයක යමක් සිදුවීමට පෙර යන්න සඳහන් කිරීමේදී before යන්න භාවිතා කරනවා. I saw her 2 years before I went to Japan. මම ජපානයට යන්න අවුරුදු 2කට පෙර ඇයව දැක්කා. He will be there before he go to the class. ඔහු පන්තියට යන්නට පෙර මෙහි ඉඳීවි. යම් નિયમિત කාලයක යමක් සිදුවීමට පසුව යන්න සඳහන් කිරීමේදී after යන්න භාවිතා කරනවා. We went to the park after going to school. අපි පාක් එකට ගියා ඉස්කෝලේ ගියාට පසුව. After finishing your homework you can watch television. ඔයාගේ ගෙදර වැඩ ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් ටෙලිවිෂන් නරඹන්න. යමක් කොතරම් කාලයක් වෙනතුරු සිදු වෙනවාද යන්න සඳහන් කිරීමේදී until එහෙම නැත්නම් till යන්න භාවිතා කරනවා. They waited until 6 o'clock. ඔවුන් බලාපොරොත්තු වෙන සිටියා 6 වෙනකන්. නැත්නම් 6 වෙනතුරු. Their boys studied till midnight. ළමයා පාඩම් කරා මධ්‍යම රාත්‍රිය වනතුරු. I cannot go dancing until I finished reading this chapter. මට ඩාන්ස් කරන්න යන්න බෑ මේ chapter එක කියවලා ඉවර වෙනතුරු. වේලාව සඳහන් කිරීමේදී to භාවිතා කරනවා. 10 to 2 1:50යි. අපේ භාෂාවෙන් කියනවා නම් 2:10යි. යම් කාලපරාසයක සිට තවත් කාලපරාසයක් දක්වා කීමට from සහ to භාවිතා කරනවා. My appointment is from 8:30 to 10. මගේ පත්වීම තියෙනවා 8:30 සිට 10 දක්වා.
හොඳයි මං හිතනවා ඔබට කාලය හා සම්බන්ධ ප්‍රිපොසිෂන් කොහොමද නිවැරදි ආකාරයට ඉංග්‍රීසි භාෂාව තුළ භාවිතා වෙන්නේ කියන එක පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එහෙනම් දැන් ඔබට පුළුවන් ඔබ ඉගෙනගත්ත දැනුමට අනුව ඔබ වටහාගත් ආකාරයට අනුව ස්ක්‍රීන් එක මත දිස්වන ඒ එක්සර්සයිස් වලට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ සුපර් අයි ඉංග්‍රීසි YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි නැවතත් ඉදිරියේදී මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. ඔබට සුබ අනාගතයක්.